ආයුබෝවන්. අද sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය පාඩම් මාලාවේ මුල් කොටස් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පස්සේ අපි අවධානය යොමු කරන්නේ දෙවැනි පාඩම් මාලාවේ පළවෙනි කොටසට. අපේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ නිර්වාචික sannivedanaya. මම හිතන්නේ වචනයෙන්ම ඔබට පැහැදිලි නිර්වාචික sannivedanaya කියලා කිව්වහම මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ කියලා. මේ සඳහා අවාචික sannivedanaya කියන වචනේත් භාවිත වෙනවා. ඒ කියන්නේ මූලික අර්ථයෙන් ගත්තොත් වාචික නොවන sannivedanaya. අපි තවදුරටත් මේක විස්තර කරන්න පටන් ගමු පාඩම් මාලාවේ සඳහන් වෙන ආකාරයට sannivedanaya යනු නිර්වාචික sannivedanaya යනු කුමක්ද කියන එක වටහා ගැනීමෙන්. මෙතන මුලින්ම අපි කලින් කිව්වා වගේ පැහැදිලිව දක්වන්න පුළුවන් කාරණය තමයි වචන භාවිතයෙන් තොරව සිදු කරන sannivedanaya කියලා. වචන භාවිතයෙන් තොරව සිදු කරන sannivedanaya. එතකොට මානව sannivedanaya අපිට අවශ්‍ය නම් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් වාචික sannivedanaya, එහෙම නැත්නම් වචන භාවිත කරමින් සිදු කරන sannivedanaya. ඊළඟට නිර්වාචික sannivedanaya වචන භාවිත කිරීමෙන් තොරව සිදු කරන sannivedanaya. මේක ඊටාම පැහැදිලි සහ වැදගත් sannivedana අවස්ථාවක්. නැත්නම් sannivedana පියවරක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. අපි නිර්වාචික sannivedanaya කියලා කිව්වා මේකේ ස්වභාවය කොහොමද කියලා යම්කිසි විදියකට විමසලා බලමු. ඉතින් අපිට පේනවා ප්‍රධාන වැදගත් පරේක්ෂකයෙක්ගේ භූමිකාවක්. ඔහු තමයි ඇල්බර්ට් මෙහෙරාබියන් කියන පරේක්ෂකයා. මෙහෙරාබියන් කියනවා sannivedana ක්‍රියාවලියක පුද්ගලයෝ දෙදෙනෙක් අතර සිදුවන sannivedana ක්‍රියාවලියක වචන භාවිත කිරීමෙන් සිදුවන කොටස ඊටාම සුළු කොටසක් කියලා. ඔහුගේ සංඛ්‍යා ලේඛන ඔහු පෙන්වා දෙන ආකාරයකට දීර්ඝ පරීක්ෂණ වලින් පස්සේ ඔහු කියනවා අපි කතා කරන වචන වලින් sannivedana ක්‍රියාවලියට සිදුවන දායකත්වයේ 7% පමණ ප්‍රමාණයක් කියලා. ඒ කියන්නේ ඊටාම සුළු ප්‍රමාණයක් අපි ප්‍රතිශතයක් හැටියට බැලුවොත්. ඒ වගේම කතා කරන එකේ වචනවල තියෙන ඒ ශබ්දය කියන කොටසට තමයි 38%ක් වෙන් වෙලා තියෙන්නේ. එතකොට 38යි 7යි වචන භාවිත කරන සම්පූර්ණ ක්‍රියාවලියට යන්නේ 45යි. ඊතුරු සියලුම අවස්ථා ටික නිර්වාචික sannivedanaya කියලා තමයි මෙහෙරාබියන් කියන්නේ. එතකොට අපිට පේනවා sannivedana ක්‍රියාවලියක අපි මේ සිදු කරන පුද්ගලයන් දෙදෙනෙකු අතර කණ්ඩායමක් ඇතුළේ සිදු කරන මානව sannivedana ක්‍රියාවලියේ වැඩි ප්‍රතිශතයක් නිර්වාචික sannivedanaya කියන කාරණයට යොමු වෙලා තියෙනවා කියලා. ඒතර පැහැදිලිව අපිට පේනවා වාචික sannivedanaya හා නිර්වාචික sannivedanaya අතරින් නිර්වාචික sannivedanaya කියන එක යම්කිසි විදියක ප්‍රබල කාරණයක් බව. හැබැයි මේ ඉදිරිපත් කිරීම ගැන යම් සමාජවලට යම් සංස්කෘති වලට අදාළව කිසියම් විදිහක වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. හරි. එක සංස්කෘතියක මේ தත්ත්වයේ සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. තව සංස්කෘතියකදී වචන වලට ලැබෙන දායකත්වය නැත්නම් දැක්වෙන ප්‍රබලතාව තව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නිසා අපිට යම්කිසි විදිහකට මේකේ වෙනස්කම් දකින්න පුළුවන් වුණත් පොදු තත්ත්වයක් යටතේ මෙහෙරාබියන්ගේ අදහස් දැකීම අපි පිළිගන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේකේ තියෙන ස්වභාවය නැත්තම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපිට කාරණා කීපයකින් මේක වටහා ගන්න පුළුවන්. දැන් අපි හිතනවා මූලිකව අපි sannivedana ගැන කියනකොට හැමතිස්සෙම කියන අදහසක් තමයි අපි කාටත් කොච්චර උත්සාහ කරත් sannivedanaයෙන් වැළකී සිටින්න බෑයි කියන එක. අපි හැමෝම හිතනවා අපි sannivedana දෙන්නේ නැතුව ඉන්නවා කියලා. නමුත් අපි කාටවත් sannivedana දීමෙන් වැළකී ඉන්න බෑ. අපි හැමෝම අනිවාර්යයෙන්ම හැම අවස්ථාවෙම බරපතල ලෙස sannivedana යෙදෙනවා. ඒ වගේම තමයි අපි නිර්වාචික sannivedanaya දීමේ වැළකී සිටින්නත් බෑ. නිර්වාචික sannivedana ක්‍රම අපි හැමතිස්සෙම පාවිච්චි කරනවා. ඉන්න ගමන් අතපය චලනය කරනවා නේද? ඔළුව කසනවා, කකුල් දෙක එහෙට මෙහෙට කරනවා පොඩ්ඩක් නේද? ඇඟේ යම් අංගෝපාංග චලනය කරනවා. අපේ මූණේ තියෙන මාංශ පේශි සියල්ලම අපි භාවිත කරමින් යම් අදහස් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. එතකොට මුළු සමස්ත ශරීරයේම මානව ශරීරයේම sannivedana මෙවලමක් ඇටියට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට මේ සමස්තය තමයි අපි නිර්වාචික sannivedanaya කියලා කියන්නේ. ඒක ඊළඟ අවස්ථාව තමයි අපි කියන්නේ හැසිරීමෙන් වැළකී සිටිය නොහැක කියලා. අපි කාටවත් මේ හැසිරෙන්නේ නැතුව ඉන්න බෑ. හැසිරෙන්නේ නැතුව ඉන්නවා නම් අපි ඔක්කොම මිය ගියාය. අපි මිය ගියාට පස්සේ තමයි හැසිරීම නවතින දවස එන්නේ. එතකොට නිර්වාචික sannivedanaya තියෙන එක sannivedana පණිවිඩයක් විතරයි. ඒ කියන්නේ මැරිලා කියන කාරණේ විතරයි. එසේ නැතුව අපි ජීවත් වෙලා ඉන්න හැම අවස්ථාවෙම අපි බරපතල ලෙස අපි නොදැනුවත්ව සමහර අවස්ථාවල දැනුවත්ව එහෙම නැත්නම් නොදැනුවත්ව අපි sannivedana දෙනවා. දැන් කොයිතරම්ම ප්‍රබල වුණාට කොයිතරම් ප්‍රබල sannivedana ක්‍රියාවලියක් හැටියට වාචික sannivedana දැක්ුවාට නිර්වාචික sannivedana ඊටත් වඩා ප්‍රබල වෙන අවස්ථා ඕනතරම් තියෙනවා. අපි කෙනෙක් එක්ක තරහ වෙන අවස්ථා තියෙනවා.
කෙනෙක් එක යම්කිසි හිතමනාපයක් වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවවලදී අපේ ශරීරයේ අපි නොදැනුවත්වම නිර්වාචිකව ඒ තරහ සහ හිතමනාපය අනිත් එක්කෙනාට ප්‍රකාශ වෙනවා. ඒකට අපිට කිසිසේත්ම ඒ ප්‍රකාශ වීමෙන් වැළකී සිටින්න බෑ. ඒ කියන්නේ මූණෙන් අපිට හංගවන්න බෑ. අපිට දැන් බොරුවක් කියනකොට ඕනනම් වචන වලින් බොරුවක් කියන්න පුළුවන්. වචන වලින් අපිට වෙන සංදේශයක් සමාජගත කරන්න පුළුවන්. හැබැයි අපේ මුහුණෙන් ඒ දේ කරන්න බෑ. මූණේ තියෙන සංදේශය වෙනස් එකක්. මූණේ තියෙන පණිවිඩය වෙනස් එකක්. එතකොට මූණෙන් නිර්වාචිකව යම්කිසි දෙයක් sannivedana වෙනවා. ඔබ කල්පනා කරලා බලන්න කාට හරි බොරුවක් කියන අවස්ථාවල ඔබගේ ශරීර අංගෝපාංග ක්‍රියාත්මක වෙච්ච විදිය. නැත්නම් අනිත් අය එහෙම කියන අවස්ථාව ඔබට දැනෙන්නේ කොහොමද කියන කාරණේ. ඒ නිර්වාචික sannivedana ස්වභාවය. ඒක දැනුවත්ව පාලනය කරන්න ඉතා අපහසුයි. අපි නොදැනුවත්වම අපිව ඒ sannivedana ක්‍රියාවලියට යොමු වෙනවා. ඒ නිසා අපි කියනවා වාචික sannivedanaye මෙන් නිර්වාචික sannivedanaye කිසිවක් සංගවන්න බැහැයි කියලා. දැන් හැම අවස්ථාවෙම නේ සමහර අවස්ථාවල පුහුණු කරගත්ත කෙනෙකුට මේක සංගවන්න පුළුවන්. අපි ගත්තොත් නළු නිලියෝ ඔවුන් දිතා දැඩි ලෙස Tamanගේ චර්යා රටාව නැත්නම් රංගගත කිරීම පුහුණු වෙලා ඉන්නනේ. ඔවුන්ට පුළුවන් කිසියම් විදියට Tamanගේ සැබෑ ස්වරූපය වෙනස් කරගෙන චරිතයක් තුලින් යම්කිසි දෙයක් අදහසක් ප්‍රකාශ කිරීම. ඒතකොට මේ අදහස වෙනුවෙන් අවශ්‍ය චලනයන් සියල්ල නැත්නම් අංගෝපාංග සියල්ල ඒ වෙලාවට පාවිච්චි කරනවා. එතකොට සමහරට මේ අදහස වෙනත් අර්ථයකින් එන්නේ. එසේ නොවන සැබෑ මානව sannivedana ස්වභාවයන් තුල අපි සමස්තයක් හැටියට නිර්වාචික sannivedanaye ප්‍රබල ලෙස යොදා ගන්නවා. ඒ නිසායි අපි ඒක සැඟවිය නොහැකි කාරණයක් හැටියට කිව්වේ. ඊළඟට අපි බලමු නිර්වචන කීපයක් මේ හා සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන ප්‍රධාන නිර්වචන අතරින් අපි කීපයක් තෝරගත්තා. එකක් බර්ට්‍රන් ඇන් කැන්ෆීල්ඩ් සහ ෆ්‍රෙසර් මුවර්ගේ නිර්වචනය. මේ නිර්වචන ඉතාම ප්‍රබල ලෙස පාවිච්චි වෙන නිර්වචනයක් නිර්වාචික sannivedana. ඒකේ කියනවා කතික හා ලිඛිත වදන් භාවිතයෙන් යුක්ත වූ sannivedanaya වාචික ලෙසත් යම් යම් බාහිර ක්‍රියාකාරකම් අභිනයන් මුහුණෙන් අදහස් ප්‍රකාශ කිරීම හා රූප මගින් කරන sannivedanaya නිර්වාචික sannivedana ලෙසත් හැඳින්වෙනවා කියලා. එතකොට අපි කතික හා ලිඛිත කියන භාෂාව මත පදනම් වෙච්ච sannivedana ක්‍රම සියල්ල වාචික sannivedana ලෙස යොදා ගන්න අතර එසේ නොවන සෙසු බාහිර ක්‍රියාකාරකම් අභිනය මුහුණෙන් අදහස් ප්‍රකාශ කරන වගේ දේවල් වෙනත් රූප මගින් කරන sannivedanයන් සියල්ලම ගන්නේ නිර්වාචික sannivedana කියන කාණ්ඩයට. ඊළඟට අපි තවත් නිර්වචනයක් බැලුවොත් එහෙම අපිට පේනවා ජේම්ස් වොට්සන් සහ ඇන් හිල් ඉදිරිපත් කරලා තියෙන නිර්වචනය. මේකත් ඉතාම ප්‍රධාන නිර්වචනයක්. හැබැයි ඒකේ නිර්වචනයේදී යම්කිසි එක සීමාවකට නිර්වාචික sannivedana එක නිශ්චිත සීමාවකට නිර්වචනය ගෙනත් තියෙනවා. ඒ තමයි ශරීරය කියන කොටස. ශරීරයේ මාධ්‍ය කොටගත් භාෂාවක්. ඒකෙදි කියන්නේ යම්කිසි sannivedanaයක් ඉදිරිපත් කරන ක්‍රමයක් ශරීරයේ මාධ්‍ය කොටගත් භාෂාවක් කියලා. අපි බොඩි ලැන්ග්වේජ් කියලා කියන්නේ ශරීර භාෂාව. ඒ කියන්නේ ශරීරය භාෂාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා sannivedanaයේදී. අපි වචන වලින් යම්කිසි දෙයක් sannivedanaya කරන වගේම සමස්ත ශරීරයම sannivedanaya කරනවා කියන අර්ථය තමයි වොට්සන් සහ ඇන් හිල් ඔවුන්ගේ නිර්වචනයේ තුලින් ඉදිරිපත් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ වාචික sannivedanaya හා නිර්වාචික sannivedanaya අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. අපිට බැලූ බැල්මට යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්. අපි යම්කිසි ලැයිස්තුගත කිරීමක් කරලා බැලුවොත් එහෙම ඒ වෙනස්කම් වල ස්වභාවයන් නැත්නම් අපිට කොටස් කීපයකට බෙදාගෙන සාකච්ඡා කරන්න පුළුවන්. අපි කියනවා වාචික සහ නිර්වාචික sannivedana අතර වෙනස්කම් ගැන කතා කිරීමේදී අඛණ්ඩතාව කියන එක ප්‍රධාන සාධකයක් හැටියට බලපානවා කියලා. දැන් මොකක්ද අඛණ්ඩතාව කියලා කියන්නේ? දැන් වාචික sannivedanaයේදී අපි වචන පාවිච්චි කරලා යම් තැනකින් නවත්තනවා. අපි කෙනෙකුට යමක් කියන්න ඕන නම් හෙට පාසලට එනකොට උදේම එන්න කියලා මම කියනවා. ඒතර උදේම එනවා එන්න කියන එක යාට පණිවිඩයක් එහෙම නැත්නම් සංදේශයක් හැටියට දෙනවා. හෙට එනකොට අනිවාර්යෙන් උදෑසන පුවත්පත කියවලා එන්න ඕන. ඒතකොට මේ කියවලා එන්න ඕන කියන කාරණේ මගේ භාෂාව නැත්නම් මම වචන පාවිච්චි කරලා සංදේශයක් හැටියට දෙනවා. හැබැයි මේ කියන පණිවිඩය එතනින් ඉවරයි. මේ පණිවිඩය මම එතනින් කිව්වා. ඒ පණිවිඩය එතන ගමන් කරන ඒ කාල සීමාව තුළ ඒ පණිවිඩය එතනින් අවසන් වෙනවා. හැබැයි මේ කියන ගමන් සිදුවන නිර්වාචික ක්‍රියාකාරකම් තව දුරටත් පවතිනවා. ඊට පස්සේ සමහරට ඒකේ වෙනත් ඊට අදාළ වෙනත් කටයුතු වල යෙදෙන්න පුළුවන් නිර්වාචික වෙන පත්‍රයක් අරන් බලනවා වෙන්න පුළුවන් පත්‍රේ බලන ආකාරය ගැන පත්‍රේ කොටස් පෙන්වන්න පුළුවන් නැත්නම් පත්‍රය පරීක්ෂා කරන ආකාරය වෙන්න පුළුවන් කිසියම් දෙයක අපි වචන වලින් තොරව ඒ sannivedana ක්‍රියාවලියේ යෙදිලා ඉන්නවා. අපි එතන වාක්‍යකින් යමක් කියලා ඉවර කරාට අපි සමහරට ඒ ක්‍රියාවලියේ තව දුරටත් යෙදිලා ඉන්නවා.
එතකොට අඛණ්ඩතාව කියන එක වාචික sannivedana එක සීමාවකින් නවතිනවා. වචන භාවිතා කරලා ඉවරෙච්ච ගමන්ම එතනින් ඒක ඉවරයි. හැබැයි නිර්වාචික sannivedana ඒක තවදුරටත් ගමන් කරන පණිවිඩය ඉවර වුණත් ඒ පණිවිඩය හා බැඳුණු නිර්වාචික sannivedana තවදුරටත් ගමන් කරනවා. එතකොට මේ දෙක අතර පැහැදිලි වෙනස්කමක් දකින්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් නාලිය. එහෙම නැත්නම් channel එක වාහකය කියන වචන පාවිච්චි කරන මේ සඳහා නාලියෙදිත් ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් වාචික sannivedanayේදී අපි නාලිය කියලා කියන්නේ භාෂාව, වචන. වචන තමයි අපි පාවිච්චි කරන්නේ. යම් කිසි තෝරාගත් භාෂාවක අපි භාවිත කරන භාෂාවේ වචන අපි නාලිය හැටියට පාවිච්චි කරනවා. හැබැයි නිර්වාචික sannivedanayේදී අපි පාවිච්චි කරන සීමාව වචන නෙමෙයි, වචන නොවන දේවල්. හැබැයි සීමාවක් නැහැ. ඒකේ ප්‍රමාණය අතිශය පුළුල්. අපි තෝරාගත්ත වචන ටිකක් විතරක් නැත්නම් වචන පමණක් භාවිත කරනවා. දැන් නිර්වාචික sannivedanaයේ අංගෝපාංග, ඇස, හිස, ශරීරය, ඇඳුම් පැළඳුම්, මේ කොණ්ඩ මෝස්තරය අපි යොදා මේ ශරීරය තුළ යොදා නොගන්නා අංගයක් නැහැ. සියලුම අංග අපි යොදා ගන්නවා නිර්වාචික sannivedanaye සඳහා. හැබැයි වාචික sannivedanaye අපි තෝරගන්නේ අර භාෂාව කියන එකේ නැත්නම් වචන භාවිතය කියන එකේ කොටස පමණයි. ඒතකොට යම්කිසි සීමිත බවක් තියෙනවා. නිර්වාචික sannivedanayeදී ඊට වඩා පුළුල් බවක් තියෙනවා. පාලනය කළ හැකි සීමාව. දැන් පාලනය කළ හැකි සීමාව අපි කියන්නේ වාචික sannivedanayeදී අපිට වචන යම්කිසි තෝරගන්න සිද්ධ වෙනවා. යම්කිසි ආකාරයක. අපි තෝරාගත්ත වචන ප්‍රමාණයක් විතරයි කතා කරන්නේ. අපි මේ තැනකට ගියාම මේ තැනට අවශ්‍ය දේ පමණයි කතා කරන්නේ. ඒතකොට යම්කිසි තෝරා ගැනීමක් තියෙනවා අපිට. අපි ඒක පාලනය කළා කියන මේ තැනදී මම කියන්නේ මේ අදහස් විතරයි. මම පාසලේදී ගුරුවරයාට කියන්නේ මේ කාරණේ විතරයි. මම විදුහල්පතිතුමාට කියන්නේ මේ කාරණේ විතරයි. මම ආගමික නායකයෙකුට කියන්නේ මේ කාරණේ විතරයි. ඒ අපි තෝරාගත්ත යම් සීමාවක වාචික වචන පාවිච්චි කරන සීමාවක අපි රඳවා ගන්නවා. හැබැයි නිර්වාචික sannivedanaye අපිට සීමාවක් හදාගන්න අමාරුයි. අපි සීමාවක් හදාගන්න උත්සාහ කරත් නිර්වාචිකව අපෙන් යම් යම් දේවල් පිට වෙනවා. හරි අපි නොදැනුවත්ව අපි තුලින් යම් විදිහට අදහස් ප්‍රකාශ වෙන ඉඟිබිඟි අපි තුලින් sannivedanaye වෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට පාලනය කර හැකි සීමාව කියන එක මේ දෙකේ බරපතල වෙනස්කමක් තියෙනවා. හතරවෙනි කාරණේට අපි ගියොත් එහෙම ව්‍යුහය කියන කාරණය. දැන් භාෂාවක බොහෝ විට තියෙනවා යම්කිසි නිශ්චිත පිළිගත් ව්‍යුහයක්. වාචික sannivedanaye අපි තියෙන වාක්‍ය රටා තියෙනවා. යෙදුම් තියෙනවා. ව්‍යාකරණ තියෙනවා. ඒතකොට අපි මේ රටාවට ගැලපෙන විදිහටයි කතා කරන්නේ. අපි කතික භාෂාව කතා කරන සමහර අවස්ථාවල ඒ අපි ලිඛිත භාෂාව කතික භාෂාව කතා කරනකොට ඒක පාවිච්චි කරනවා. ලියනකොට ලියන භාෂාව එකක්, කතා කරනකොට කතා කරන්නේ තව විදිහකට නේද? ඒතකොට මේ වගේ යම්කිසි රාමුගත එහෙම නැත්නම් ව්‍යුහගත ක්‍රමයක් හදලා තියෙන්නේ. අපි ඒකට අනුගත වෙනවා. අපි ඒක පිළිගන්නවා. හැබැයි නිර්වාචික sannivedanayeදී අපිට එහෙම සීමාවක් නැහැ. ව්‍යුහයක් නැහැ. හරි. යම්කිසි විදිහකට අපි අතරින් ඊට යම්කිසි නිදහස් ආකාරයකට අපි කිව්වොත් වඩා නිදහස් ලෙස අපි නොදැනුවත්ව අපි තුලින් යම්කිසි sannivedanayak වෙනවා. ඉතින් ඒ අර්ථයෙන්ුත් යම්කිසි වෙනසක් සිද්ධ වෙනවා. පස්වෙනි කාරණේ ලබා ගන්න ආකාරය, සංදේශ ලබා ගන්න ආකාරය. දැන් වාචික sannivedanayeදී අපි සංදේශ ලබා ගන්න කිසියම් විදිහකට පුහුණු කරගත්, ඉගෙනගත්ත ක්‍රමයකට. අපි දැන් පන්ති කාමරයක් ගත්තොත් එහෙනම් පන්ති කාමරේ යම්කිසි විදිහට මේ කතා කරන වචන භාවිත කරන ස්වභාවයක් තියෙනවා. ඒවා නැවත පාවිච්චි කරන්න නැත්නම් ඒවා ග්‍රහණය කරගන්නා ස්වභාවයක් තියෙනවා. ඒකට අපි දන්නවා ඒ පාවිච්චි කරන්න ඕනේ එන්නේ සීමාවේ කියලා. ඒක අපි ඉගෙනුම් ක්‍රියාවලියක් හැටියට නම් කරන්න පුළුවන්. හැබැයි නිර්වාචික sannivedanaye අපි ලබා ගන්න සමාජයට ඉතාමත් අහඹු ලෙස. ඒක ඉගෙනුම් ක්‍රමයකින් කවුරුත් කියන්නේ නැහැ බොහෝ විට. ඒක අපි මේ සමාජය තුළ ගැවසීමෙන් අපි දන්නවා මේ කිව්වේ මේ කාරණේ කියලා. කෙනෙක් අපිට යම්කිසි සංඥාවක් නැත්නම් යම්කිසි ප්‍රකාශයක් යම්කිසි මුහුණෙන් පළ කරපු අදහසක් ඇසෙන් පළ කරපු අදහසක් අපි වටහා ගන්නේ කොහොමද? අපි කාලයක් තුල මේ සමාජයේ ජීවත් වෙලා අපි ඒක වටහාගෙන තියෙනවා. ඒක ලබා ගන්න අපි ඒක පාසල් අධ්‍යාපනයෙන් හෝ වෙන අධ්‍යාපනයකින් අපිට ඒක ලබා දෙනව නෙමෙයි. අපි මේ සමාජය තුල ගැවසීමෙන් අපි මේ සංදේශයට තියෙන අර්ථය මොකක්ද කියලා දැනගන්නවා. ඒක නිර්වාචික sannivedanaye වාචික sannivedanයට වඩා සංදේශ ග්‍රහණය කරගන්නා ස්වභාවයෙන් පැහැදිලි වෙනස්කම් කීපයක් තියෙනවා. ඊළඟට අපි බලමු මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙන ප්‍රධාන පරේක්ෂකයෝ දෙදෙනෙක් වෙනස් විදියකට කාරණා කීපයක් දක්වලා තියෙනවා. ඒ තමයි ගලී සහ ලෙදර්ස් කියන පරේක්ෂකයෝ දෙදෙනා. ඔවුන් දෙදෙනා පෙන්ලා දීලා තියෙනවා නිර්වාචික sannivedanaye කාර්යයන් කීපයක්. හරි අපි ඔය කතා කරපු දේවල්ම වඩා විධිමත් විදිහකට ඔවුන් නිර්වාචික sannivedanaye කාර්යයන් හැටියට නම් කරලා තියෙනවා. පළවෙනි කාරණය ඔවුන් කියනවා පුද්ගලාන්තර sannivedanayeදී
අර්ථය වටහා ගැනීමට නිර්වාචික sannivedana ඉමහත්සේ උපකාරී වේ කියලා. පුද්ගලාන්තර sannivedana අර්ථය වටහා ගන්න නිර්වාචික sannivedana අවශ්‍යලු. දැන් වචන වලින් විතරක් තිබුණට සමහරට අදහස ග්‍රහණය කරගන්න අමාරු වෙන්න පුළුවන්. වචනත් එක්කම අනිත් කෙනාගේ අපිට පණිවිඩය කියන එක්කෙනාගේ ශරීරයේ භාෂාව යම් කිසි විදිහකට අපිට ප්‍රයෝජනවත් වෙනවා. අපි හිතමු රොබෝ කෙනෙක් කියලා. රොබෝ කෙනෙක්ගේ සංදේශයක් කටින් පිට වෙනවා. ඒක පටිගත කරලා වගේ තියෙන ඔබ දකිනවා. එතකොට පිට වෙන ඒ ස්වභාවය හරිම තාක්ෂණිකයි. අතපය චලනය වෙන්නේ නැහැ. ඒකට අපිට හැඟීමක් ගන්න අමාරුයි. මුහුණේ මාංශ පේශි ලකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මානව sannivedanayේදී අපිට පේනවා තව කෙනෙක් අපේ ඉස්සරහා ඉන්නවා. එයා යම්කිසි අදහස් ප්‍රකාශ කරනකොට පුද්ගලාන්තර sannivedanayේදී තමන් ඉදිරිපිට අදහස් ප්‍රකාශ කරනකොට අපිට ඒ අර්ථය වඩා හොඳින් වටහා ගන්න නිර්වාචික sannivedana ක්‍රමෝපායන් ප්‍රයෝජනවත් වෙනවා. ඒක එක වැදගත්කමක් හැටියට නැත්නම් මේකේ තියෙන කාර්යයක් හැටියට ගලීහා ලෙඩර්ස් පෙන්වා දෙනවා. ඒ වගේම තමයි හැඟීම්. වාචිකව ඉදිරිපත් කිරීමට වඩා හොඳට නිර්වාචිකව ඉදිරිපත් කරන්න ලේසියි කියලා. හැඟීම් ප්‍රකාශනයේද වාචිකව කියන්න පුළුවන් යම්කිසි දෙයක්. වාචිකව කියන හැඟීම්. හරි. අපි මව් සෙනෙහස ගන්න පුළුවන්, පිය සෙනෙහස ගන්න පුළුවන්, දරු සෙනෙහස ගන්න පුළුවන්. ඕනෑම විදිහේ අපි ප්‍රකාශ කරන හැඟීම් සංවේදනාත්මක දේවල් ප්‍රකාශ කිරීමේදී ඒක වචනෙන් කියනවට වඩා නිර්වාචිකව කියන ස්වභාවය ඉතාම ප්‍රබල වෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් අවමංගල උත්සවයක් වගේ එක. අපි ගිහිල්ලා අවමගුල සම්බන්ධයෙන් කනගාටුව බොහෝ විට අපි වචනෙන් sannivedanaya කරන්නේ නැහැ. අපි නිර්වාචිකව sannivedanaya කරන අවස්ථාවේ ඒ තියෙන ශෝකී පරිසරයේ අපි නිශ්ශබ්දව කතා කරන්නේ, හිමින් කතා කරන්නේ, ඇවිදින විදිය, අපි එතනදී මේ අපේ මූණේ තියෙන ස්වභාවය අපි hina වෙවි නැහැ නේද? හැබැයි අපි මගුල් ගෙදරකදී කොහොමද අපි හැසිරෙන්නේ? ඒකේ සම්පූර්ණ විවාහ මංගල උත්සවයකදී අනිත් විදිහට හැසිරෙන්නේ. අපේ සතුට ප්‍රකාශ කරනවා, අපේ ප්‍රීතිය ප්‍රකාශ කරනවා, උත්සාහයෙන් කතා කරනවා. අපි සම්පූර්ණයෙන් බොහොම නිදහස් පරිසරයක ගත කරන්නේ. එතකොට ඒ හැඟීම් හොඳින් ප්‍රකාශ කරන්න නිර්වාචික ලක්ෂණ ටික වැදගත් වෙනවා. ඒතකොට මේ හැම අවස්ථාවකදීම නිර්වාචික sannivedanaye වැදගත්කම තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක තමයි නිර්වාචික sannivedanaye අර්ථයන් සාපේක්ෂව අර්ථයන් හා අරමුණු සාපේක්ෂව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක. අපි කලින් කිව්ව කාරණේට කිට්ටු අදහසක්. අනිත් ඒ කියන්නේ වාචික sannivedanayට වඩා සාපේක්ෂව නිර්වාචික sannivedanaye අදහස් පැහැදිලි කියලා කියන. ඊළඟට වුන් දෙදෙනා පෙන්වලා දෙන කාරණයක් තමයි sannivedanaye ඉහළ මට්ටමකින් සිදු වෙනවා කියලා. වාචික sannivedanaye විතරක් සිද්ධ වුණත් ඒක බොහොම ඊතරම් උසස් sannivedanayak නෙමෙයි කියලා. නිර්වාචික sannivedanayak එකතු වුණොත් තමයි මේ sannivedanaye උසස් sannivedanayak බවට පත් වෙන්නේ. ඒතකොට ගලීහා ලෙඩර්ස් පෙන්වලා දෙන්නේ උසස් sannivedana මට්ටමක් ඇති කරගන්න නම් නිර්වාචික සංඥා සහ ඉඟි යම්කිසි ආකාරයකට හේතු සාධක වෙනවයි කියලා. ඔවුන්ගේ අදහස් අපි තවදුරටත් බැලුවොත් එහෙම ඔවුන් කියන එක අදහසක් තමයි නිර්වාචික සංඥා වලින් කාර්යක්ෂමභාවය ඉහළ යනවා කියලා. දැන් අපිට වාචිකව කියන්න ඕන බොහෝ දේවල් තියෙනවානේ. වාචිකව කියන්න ඕන බොහෝ දේවල් ඒ ප්‍රකාශ කරන්නේ නැතුව අපි නිර්වාචික කිව්වහම අපිට කාල වේලාව ඉතුරු කරගන්න පුළුවන්. හරි. ඒ අදහස් වඩා සමීපව කියන්න පුළුවන්. වඩා ප්‍රබල ලෙස කියන්න පුළුවන්. ඒ නිසා වුන් කියන්නේ කාර්යක්ෂම භාව sannivedanaye තියෙන කාර්යක්ෂම ස්වභාවය ඉහළයි කියලා නිර්වාචික sannivedanaye භාවිත කිරීම. ඊළඟට ගත්තොත් එහෙම යමක් ඇඟවීම හා යෝජනා කිරීම සඳහා සුදුසුම මාධ්‍ය කියලා කියනවා නිර්වාචික sannivedanaye. අනිත් මාධ්‍යත් යම් කිසි විදිහකට භාවිත කරන්න පුළුවන්. හැබැයි නිර්වාචික sannivedanaye වඩා සුදුසුයි කියලා යම් කාරණයක් ඇඟවීමට, යම් කාරණයක් හේතු ගැනීමට, යම් කාරණයක් වඩාත් හොඳින් ධාරණය කරවීමට නිර්වාචික sannivedanaye ප්‍රබල sannivedana ක්‍රමෝපායක් ලෙස භාවිත වෙනවායි කියලා ගලීහා ලෙඩර්ස් ඔවුන්ගේ කරුණු දැක්වීමේදී පැහැදිලි කරලා තියෙනවා. අපි ඊළඟට බලමු නිර්වාචික sannivedanaye ස්වરૂපයන්. දැන් මෙතනදී අපි මේ අධ්‍යයනයේ පහසුව සඳහා නිර්වාචික sannivedanaye කියන්නේ ඊටාම පුළුල් සීමාවක්. ඒ සීමාව ඇතුළෙන් ප්‍රධාන කරුණු 7ක් තෝරගෙන තියෙනවා අපේ සාකච්ඡා කිරීම සඳහා. මේ අවස්ථා 7ම නැත්නම් මේ ස්වરૂප 7ම මානව sannivedanaye හා බැඳුණු නිර්වාචික sannivedana ස්වභාවයන්. ඒ කියන්නේ බොහෝ විට පුද්ගලාන්තර එහෙම නැත්නම් කණ්ඩායමක් අතර තියෙන අවස්ථාවලදී භාවිත වන ස්වરૂප කියලා අපිට නම් කරන්න පුළුවන්. දැන් මෙතනදී මොනවද තියෙන කරුණු ටික? ශරීර භාෂාව තියෙනවා. අපි කලින් කිව්වා වගේ බොඩි ලැන්ග්වේජ් කියන එක ශරීර භාෂාව, පුද්ගල පෙනුම කියන එක, හඬ, අපි මේ කතා කරන හඬ, ඒකට අපි විශේෂිත වචනයක් පාවිච්චි කරනවා පාර භාෂාව කියලා. ඊට පස්සේ ඉඩ,
පරතරය කියන කාරණේ, වර්ණ කියන කාරණේ, ඒ වගේම කාලය කියන එක ඊටාම විශේෂිත වූවක්. ඒ වගේම ස්පර්ශය කියන එක කිසියම් විදිහකට ස්වરૂප යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි මේ ස්වરૂප එකින් එක පැහැදිලි කරමින් ඒවැය තියෙන අණු කොටස් පිළිබඳ විමර්ශනය කරමින් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. අපි ගත්තොත් එහෙම ශරීර භාෂාව. මම අර මුලින් කිව්වා වගේ ශරීර භාෂාව ඊටාම වැදගත්. අපි හැමෝම මේ ශරීරය sannivedana මෙවලමක් ඇටියට පාවිච්චි කරනවා. අපි කාටවත් ඒක පාවිච්චි කිරීමෙන් වැළකී සිටින්න බෑ. අපි මිය යන තෙක්. අපි මිය යන තෙක්ම හැම අවස්ථාවකම උදෑසන නැගිට වෙලාවේ සිට රාත්‍රී නිින්දට යන වෙලාව දක්වා අපි මානව සමාජයේ ගැවසෙන හැම අවස්ථාවකම අපි ශරීරය භාෂාවක් හැටියට නැත්නම් ශරීරයේ sannivedana ක්‍රියාවලිය සඳහා පාවිච්චි කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒකේ විවිධ ස්වරූපය තියෙනවා. සමස්ත ශරීරයේම අපි භාෂාවක් හැටියට පාවිච්චි කරන නිසා විවිධ අංශ යටතේ අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. එයින් එකක් තමයි මුහුණ. මුහුණ ඊටා හොඳ හැඟීම් ප්‍රකාශනය සඳහා ඊටා හොඳින් භාවිත කරන්න පුළුවන් sannivedana මෙවලමක්නේ. හැමෝගෙම මූණු දිහා බැලුවාම අපිට කියන්න පුළුවන් අදහසක් නේද? ඇයි අදහස සර්වකාලීන නැත්තම් හැමතොම පොදු අදහසක් නෙමෙයි. එක එක අවස්ථාවල ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. කාලය අනුව, වේලාව අනුව ඒ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් නිශ්චිත වශයෙන් පොදු, ඒ කියන්නේ ලෝක මට්ටමින් පිළිගත්ත පොදු හැඟීම් ප්‍රකාශන කීපයක් බැලුවොත් අපිට පේනවා කිසියම් විදිය සතුට තියෙනවා, ශෝකය තියෙනවා, කෝපය වගේ එකක් තියෙනවා, පිළිකුල වගේ දෙයක් තියෙනවා. එක එක විදිහට ඔවුන්ගේ අදහස් ප්‍රකාශනය කියන එක කිසිම විදිහකට වචනයක් භාවිත කරන්නේ නැතුව අපිට මූණ දිහා, මූණේ තියෙන මාංශ පේශීන් වල චලනය දිහා බලලා අපිට වටහා ගන්න පුළුවන් මොකක්ද මේ කියන්න යන අදහස කියලා. මේක තමයි මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කරන එකේ වඩාත්ම වැදගත් කාරණය. දැන් ඔය ගීතයක් එහෙමත් තියෙනව නේද? කොච්චර වසන් කරන් හිටියත් මුහුණේ තියෙන මුහුණෙන් අදහස මතුවෙනවා කියලා. අන්න ඒ වගේ අපිට කිසිසේත්ම හංගන් ඉන්න බෑ. සැබෑ ලෙසම අපේ යම්කිසි හැඟීමක් නැත්නම් අදහසක් තියෙනවා නම්, යම්කිසි විදිහේ කාර්යයක් සම්බන්ධයෙන් අපේ මතයක් තියෙනවා නම් බොහෝ විට ඒක අපි තුලින් ප්‍රකාශයටපත් වෙනවා අපගේ පාලනයකින් තොරවම. හරි? අපිට ඒක සංගවා ගන්න හරි අමාරුයි. ඊළඟට අපි බලමු මුහුණ හා සම්බන්ධ වන ඊළඟ කොටස. ඒකේ විශේෂිතව කියන ඇහි බැම සහ නළල. හරි. ශරීර භාෂාවේදී ඇහි බැම සහ නළල කියන කොටස් දෙකත් විශේෂිතව යම් යම් අදහස් sannivedana සඳහා භාවිත කරනවා. අපි දකිනවා සමහරට බරපතල කල්පනාවක ඉන්න පුද්ගලයෙක් නේ නළල රැලි වෙලා ඉන්නේ. ඔහු කල්පනා කරනවා. ඔහු ඒ කල්පනා කරන ස්වභාවයන් තියෙන්න පුළුවන්. සමහරුන්ගේ නළල කිසිම රැල්ලක් නැහැ, බොහොම පැහැදිලි. නළල සමහරුන්ගේ බොහොම පුළුල් නළලක් තියෙනවා. සමහරුන්ගේ නළල ඉතා පටුයි. ඇහි බැමත් එහෙමයි. ඇහි බැම නම් සමහරට සකස් කරගන්න ස්වභාවයකුත් තියෙනවා වර්තමාන වෙන විට. නමුත් ස්වභාවිකව ඇහි බැමේ පිහිටීම අපි සකස් කරගන්න එක නෙමේ මෙතනදී අදහස් කරන්නේ. ඇහි බැමේ පිහිටීම. ඇහි බැම උස් වෙලා තියෙනවා. සමහරට ඇහින් යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න යාමේදී ඇහි බැම චලනය වෙන ස්වභාවයන් තියෙනවා. විස්මය වගේ අවස්ථාවක ඇහි බැම වෙනස් වෙන තත්ත්වයන් තියෙනවා. අන්න ඒ වගේ ක්‍රියාවලියක් අපිට මෙතනදී වැදගත් නිර්වාචික sannivedana ක්‍රමයක් ලෙස දක්වන්න පුළුවන්. ඊළඟට අපි දකිනවා අක්ෂි ප්‍රකාශනය කියන එක. නැත්නම් ඇස පාවිච්චි වෙන ආකාරය. ඇස කොහොමද නිර්වාචික sannivedanayak ලෙස භාවිත කරන්නේ කියලා. මේ ගැන විශේෂයෙන් පරීක්ෂණ කරපු කෙනෙක් තමයි මේ ඇලන් පීස් කියන පරීක්ෂකයා. ඔහුගේ බොඩි ලැන්ග්වේජ් කියන කෘතියේ මේ අක්ෂි ප්‍රකාශනය ගැන විශේෂ අදහස් ගණනාවක් දක්වලා තියෙනවා. අපි ඇස් වලින් කොහොමද යම් යම් අදහස් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න කියලා. ඒතොර ඇසේ තියෙන වර්ණය නැත්නම් ඇස් බෝලේ තියෙන වර්ණය, ඇසේ බෝලය නැත්නම් ඒ චලනය වෙන ස්වභාවය, ඉහළ බලන් ඉන්නවද, පල්ලෙහා බලන් ඉන්නවද, මැද ප්‍රමාණයක් බලන් ඉන්නවද, ඒ වගේ ඒ ස්වභාවය අනුව යම් යම් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා ඔහු අදහස් දක්වලා තියෙනවා. අපි තවදුරටත් බැලුවොත් එහෙම අක්ෂි ප්‍රකාශනයේ සම්බන්ධයෙන් ඔහු එකක් නම් කරනවා මේ කාර්යමය බැල්ම කියලා. අපේ ඇස් දෙක ටිකක් ඉහළට නැඹුරු වෙලා තියෙන්නේ. මේක අපි කියනවා සාමාන්‍ය ව්‍යාපාරික බැල්ම කියලාත් කියනවා. අපි කෙනෙක් දිහා බලනකොට නිකන් කාර්යාලයක ප්‍රධානියෙක් ළඟට ආව ගනුදෙනුකාරයෙක් දිහා නැත්නම් බැංකුවක කවුන්ටර් එකේ ඉන්න මේ මුදල් අය කැමිවරයා ළඟට එන බැංකු ගනුදෙනුකරුවා දිහා ඒ තැනැත්තා බලන විදිය පොඩි කාර්යමය ස්වභාවයක් තියෙන. ඒකේ පුද්ගලික සම්බන්ධතාවක් නැහැ.
ඒ ඇවිත් ඉන්නේ යම්කිසි කාර්යයක් ඉෂ්ට කරන්න මම එයා දිහා බලන්නේ. එතකොට මගේ ගනුදෙනුකාරයෙක් දිහා බලන ස්වභාවයෙන්. එතකොට අපි ඒකට කියනවා කාර්යමය බැල්ම කියලා. එතකොට අපේ S2 ගමන් කරන්නේ කිසියම් විදිහකට ඉහළ දිශාවකට කියලා ඇලන් පීස් තමන්ගේ කෘතියේ දක්වලා තියෙනවා. මේකම තවත් අවස්ථාවක වෙනස් වෙනවා. සමාජමය බැල්ම. අපි පොදු අවස්ථාවක මිනිස්සු එක්ක ගැවසෙනකොට ටිකක් බිමට නැඹුරු වෙච්ච ස්වභාවයක්, පහළට නැඹුරු වෙච්ච ස්වභාවයකින් අපේ S2 චලනය කරනවා. S2 පහළට නැඹුරු වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. දැන් මේ ලක්ෂණ ඔබට එදිනදා ජීවිතයේ අනෙක් පුද්ගලයන් එක්ක sannivedanaya යෙදෙනකොට වටහා ගන්න පුළුවන් මේ ස්වභාවය අනුව. සාත්‍තර කියනවා වගේ කියලා හිතන්න අමාරුයි. නමුත් යම්කිසි පොදු නිගමනයකට එන්න අදහසක් හැටියට ඔබට ලබා ගන්න පුළුවන්. ඒතකොට අපි මේ කාරණේ කියනවා සමාජමය බැල්ම කියන කාරණේ. ඊළඟට අපිට යන්න පුළුවන් මේකෙම ඉදිරි පියවරක් හැටියට අපි කියනවා කුළුපග බැල්ම කියලා. කෙනෙක් බොහොම සමීප වුණාම අපි ඒ දිහා හොඳට බලන S2 වැඩිපුර පාවිච්චි කරනවා. ඉහළ සිට පහළටම අපි බලන ස්වභාවයක් තියෙනවා. හරි සමාජ පරිත්‍යාගයේදී අපි එච්චර බලන්නේ නැහැ. කාර්යයක් කරන්න ගියාම අපි බලන්නේ වෙන විදිහකට. නමුත් කුළුපග සම්බන්ධතාවයක නැත්නම් කුළුපග බැල්මකට ආවම සමීප වුණාම අපි S2 චලනය වෙන්නේ ඊට වඩා වෙනත් ස්වභාවයක. ඒතකොට ඒක තවත් විශේෂ ලක්ෂණයක් හැටියට අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට අපි යමු ශරීර භාෂාවේ තවත් කොටසකට. අපි කියනවා කට, තොල්, සිනහව. මේකත් විශේෂිත කොටසක්. දැන් අපි හැමෝටම hina වෙන්න පුළුවන් නේද? අඩු වැඩි වශයෙන් hina වෙන ස්වරූපේ විතරයි වෙනස් වෙන්නේ. සමහරුන්ට හොඳට කට ඇරලා hina වෙන්න පුළුවන්. සමහරු දත් පෙන්නන්න නැතුව hina වෙනවා. තොල් දෙක පියවිලා තියෙන හැබැයි hina වෙනව නේද? මේ හැම විදිහකටම hina වෙන්න පුළුවන්. hina වේ ස්වභාවයන් තියෙනවා. ඒතකොට මේ හැම ස්වභාවයෙන්ම කෙනෙක්ගේ චරිත ලක්ෂණ ඉස්මතු වෙන්න පුළුවන්. ඒතකොට මේ ස්වභාවය අපිට යම්කිසි වර්ගීකරණයකට ලක් වෙන්න පුළුවන්. සමහරුන්ට hina වෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ. hinaව උපතින්ම සීල් කළා නැත්නම් වහලා දාලා එවලා තියෙන hina වෙන්න දන්නේම නැහැ. තවත් සමහර අය ඉන්න ඕනෑම hina නොවි ඉන්න බෑ. බෑ 24ෙම hina වෙවි ඉන්නේ. ඒ චරිත ස්වභාවය. ඒතකොට මේ hinaව නැත්නම් මේ කට පාවිච්චි කරලා කරන ඒ sannivedanaya කිසියම් විදියකට නිර්වාචික sannivedanaya ප්‍රබල ස්වරූපයක් හැටියට මතු කරනවා. පුද්ගලයන් අතර බැඳීම් ඇති වෙන්න, පුද්ගලයන් අතර සමීප භාවයක් ඇති වෙන්න, පුද්ගලයන් අතර යම් යම් කාර්යයන් කිරීමේ එකිනෙකා අතර අදහස් වමාරු කර ගැනීමට මේ තොල් සහ සිනාව එහෙම නැත්නම් අපි කියන කට භාවිත කරලා සිදු කරන sannivedanaya වැදගත් කියලා. ඊළඟට අපි ගත්තොත් එහෙම ශරීරයේ පිහිටුවන ආකාරය. මේක ඊටාම වැදගත් ශරීර භාෂාවේදී. අපි ශරීරය එක විදිහකටම තියන් ඉන්නේ නැහැ කවුරු. ශරීරය අපි පුටුවක වාඩිලා ඉන්නා නම් ඔබ පන්ති කාමරේ ඉතා හොඳින් ඉන්නවා පුටුවට හේතු වෙලා. නමුත් නිවසක රූපවාහිනී වැඩසටහන නරඹනකොට ඔබ ඉතා සැහැල්ලුවෙන් ඉන්නේ ඉස්සරහට නැවිලා පස්සට හැරිලා. අපි ප්‍රසිද්ධ වේදිකාවකදී කතා කරනවා නම් එතකොට අපි එක එක්කෙනා තමන්ට ආවේනික ක්‍රමයකට තමයි ශරීරය පිහිටවන්නේ. කට්ටිය සමහරු මෙහෙන් පැත්තට ඇලවෙලා ඉන්නවා, සමහරු ඉදිරියට නැවිලා ඉන්නවා, සමහරු පස්සට නැවිලා ඉන්නවා. ඇලවෙන්න පුළුවන් ඕන පැත්තකට. එතකොට මේ එක එක ස්වභාවය එකිනෙකාගේ කිසියම් විදිහකට ඔවුන්ගේ චරිත ස්වභාවය නැත්නම් ඔවුන්ගේ පුරුදු ඔවුන්ගේ ගතිගුණ හෙලි කරන ස්වභාවයක් බවට පත් වෙලා තිනවා. සමහරුන්ට හිටගත්තාම යම්කිසි ආධාරකයක් අවශ්‍යයි. දැන් කතා කරනවා නම් ඉස්සරහා යම්කිසි ආධාරකයක් තියාගෙන ඕන කතා කරන්න නැත්නම් කතා කරන්න අමාරුයි. ඒතකොට මේ ආධාරකයට බර වෙලා තමයි කතා කරන්නේ. නැත්නම් මේසයක් තියෙනවා නම් මේසේ ළඟට ගිහිල්ලා මේසයට බර වෙලා තමයි මෙහෙම කතා කරන්නේ. මේසේ ආධාරකයක් හැටියට පාවිච්චි වෙනවා. ඒතකොට අපි කියනවා මේ ශරීරයේ පිහිටුවන ආකාරය කිසියම් අදහසක් sannivedanaya කරනවායි කියලා. ඒ ශරීරයේ පිහිටුවන ආකාරය ඊටම වැදගත්. ඔබට මේ රූප පෙළේදී ඒ කාරණේ තවදුරටත් වටහා ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම අංග චලනය කියන එක. අතපය. විශේෂයෙන් අත් දෙක තමයි අංග චලනයේ වැඩිපුරම අවධානය ලක් වෙන්නේ. අපි අත් දෙක තියාගන්න විදිය අපිට අත් දෙක පුළුවන් අපි කෙනෙක් එක්ක කතා කරනකොට සමහරු ඉස්සරහට අත් දෙක බැඳගෙන ඉන්නවා. සමහරු අත් දෙක පිටිපස්සට බැඳගෙන ඉන්නවා. අත් දෙක පිටිපස්සට බැඳගෙන කතා කරන්නේ. සමහරු අත් දෙක දාගන්නවා කලිසමේ සාක්කුවල නැත්තම් වෙන විදිහකට අත් දෙක නැත්නම් ඉදිරිපසින් අත් දෙක බැඳගෙන ඉන්නවා මෙහෙම කරගෙන. නේ? ඒ හැම එකටම යම්කිසි අදහසක් තියෙනවා. අපි හිතලා නෙමෙයි සමහරට ඒ sannivedanaya යෙදෙන්නේ. අපි හිතන්නේ නැතුව යෙදෙන්නේ. හැබැයි අපි හිතන්නේ නැතුව කරන අපේ අංග චලනය අනිත් කෙනාට අපි ඉදිරියේ sannivedanaya කරමින් ඉන්න කෙනාට හෝ කණ්ඩායමට යම්කිසි පණිවිඩයක් නිර්වාචිකව සපයනවා. හරි. ඒ නිර්වාචිකව සැපීම නිසා යම්කිසි sannivedana ක්‍රියාවලියක් ඒ ඔස්සේ සිදුවන ස්වභාවයක් තියෙනවා. දැන් බොහෝ විට අත ගැන නැත්තම් අත් ගැන කතා කරාට අංග චලනයේදී අපිට තවත් ආකාරයකට ගත්තොත් තමන්ගේ ශරීරයේ උඩ කොටස නැත්තම් කකුල් දෙක අත්ල පාවිච්චි කරන්නේ කොහොමද? සමහරු අත් දෙක නිතර එකිනෙක
තෙරපා ගන්න ස්වභාවයකින් තියෙනවා. අත් දෙක මිරිකමින් ඉන්න හැමතිස්සෙම. නේ අත් දෙක බැඳගෙන ඉන්නවා මෙහෙම තදින් කතා කරනකොට අත් දෙක බැඳගෙන ඉන්නවා. නැත්නම් නිකන් ඉන්නකොටත් එහෙම ස්වභාවයක් තියෙනවා. ඒතර ඒ කිසියම් විදිහකට ඒ චලනය කරන ස්වභාවය සමහරව අත් දෙක ඉහළට කරනවා පහළට කරනවා. කකුලක් වාඩි වෙනකොට කකුලක් පිට කකුලක් දාගෙන වාඩි වෙනවා. නැත්නම් කකුල් දෙක චලනය කරනවා යටිපතුල් චලනය කරනවා. කතා කරනකොට නැත්නම් මෙහෙම ඉස්සෙන ස්වභාවයන් තියෙන සමහරු. කතා කරනකොට වැඩි වශයෙන් ඉස්සෙනවා ඉදිරියට. ඉදිරිපස්සට නැවෙනවා. ඒ ස්වභාවයන් එකිනෙකට වෙනස්. නැත්නම් පසුපසට නැවෙන ස්වභාවයනුත් තියෙනවා. ඒ හැම එකක්ම කිසියම් විදිහේ බරපතල නිර්වාචික sannivedana අවස්ථාවක්. නමුත් අපි මේ අවස්ථාවේදී අදාළ සංදේශයේ සමස්තයක් ලෙස බාර ගන්නවා මිසක අපි එකින් එකේ අර්ථය සමහරට වෙන වෙනම සම්බන්ධ කරන්න උත්සාහ කරන්නේ නැහැ. සමහරට නොසන්සුන් බව, තමන්ගේ තියෙන විමතිය, තමන්ගේ තියෙන කාල වේලාව, මදිකම, එහෙම නැත්නම් විවිධ අවස්ථා වෙන්න පුළුවන්. විවිධ සිද්ධි වෙන්න පුළුවන් ඒක පිටිපස්සේ තියෙන්නේ. හැබැයි ඒවා සියල්ලම ප්‍රකාශනය වෙන්නේ වචනයෙන් නෙමෙයි අර විදිහට අපේ අංග චලනයන්ගෙන් ඒ අදහස් ටික සමාජයට යනවා. නැත්නම් අපි එක්ක sannivedanaයේදලා ඉන්න පුද්ගලයා වෙත ගමන් කරනවා. ඊළඟට අපි ගම්මු මේ ශරීර භාෂාව යටතෙන් ඒහා සම්බන්ධ වෙන එක පුද්ගල පෙනුම කියන එක. දැන් පුද්ගල පෙනුමත් sannivedana නැත්නම් නිර්වාචික sannivedanaයේ කිසියම් විදිහේ ප්‍රධාන අවස්ථාවක් හැටියට නම් කරන්න පුළුවන්. ඒකේ ප්‍රධාන කාරණේ තමයි ඇඳුම් පැළඳුම්. අපේ ඉන්න ඇඳුම්, අපි අඳින ඇඳුම්, අපි හැමතැනටම එකම જાති ඇඳුමක් අඳිනවද? එහෙම අඳින්නේ නැහැ අපි. අපි අඳින්නේ අවස්ථාවට ගැළපෙන ලෙස. ඒ අවස්ථාව විසින් අවස්ථාවට උචිතයයි අපිට හැඟෙන දේ. අපි ඇඳුම් තෝරා ගැනීමට ලක් කරනවා. අපේ අතට ලැබෙන ඕනෑම ඇඳුමක් අපි අඳින්නේ නැහැ. ඒක ප්‍රමාණයක් තියෙනවා, ඒකේ හැඩයක් තියෙනවා, ඒකේ වර්ණයක් තෝරා ගැනීමක් තියෙනවා. ඒතකොට අපි මේ ඇඳුම් ගැන හරියට සවිඥානිකයි. දැන් ඇඳුම් ගැන ඔව් අපි දැන් ඇඳුම් පැළඳුම් ගැන කතා කරනකොට අපි විවිධ බඩු භාණ්ඩ පාවිච්චි කරනවා. එතකොට ඒ බඩු භාණ්ඩ පාවිච්චි කරන එකත් අවාචික sannivedanayට අයිති වෙනවද? අනිවාර්යයෙන්ම. අපි පාවිච්චි කරන සියලුම බඩු භාණ්ඩ, අපේ ඇඳුම් පැළඳුම් වලට අමතරව අපි පාවිච්චි කරන සියලුම බඩු භාණ්ඩ නිර්වාචික sannivedana ක්‍රමයක් නැත්නම් නිර්වාචිකව යම්කිසි අදහසක් ප්‍රකාශයට පත් කරනවා. අපි පාවිච්චි කරන පෑන, අපි පාවිච්චි කරන සපත්තු ජෝඩුව, එහෙම නැත්නම් අපි පාවිච්චි කරන ආභරණ, ඒ සියල්ලම කිසියම් විදිහක නිර්වාචික sannivedana ලක්ෂණ සහිත උපකරණ ලෙස අපි නම් කරනවා. මේක අපිට තවදුරටත් ගෙනියන්න පුළුවන්. දැන් කෙනෙක් පාවිච්චි කරන වාහනේ මෝටර රථය, ඒ මෝටර රථයත් යම්කිසි විදිහකට යම් ඔහුගේ සමාජ තත්ත්වය නැත්නම් ඔහුගේ රැකියාවේ ස්වභාවය නිරූපණය කරන්න හැකියාවක් තියෙනවා. අපි විශාල දැවැන්ත වාහනයක් පාවිච්චි කරනවා නම් ලෝකයේ දියුණු රටක නිෂ්පාදනය කරලා තියෙන ඒ වාහනය ඊටා මිල අධික බව සමාජයේ තුල යම්කිසි දැනුවත් භාවයක් තියෙනවා නම් ඒ වාහනයෙන් ඇවිල්ලා බහින කෙනා ගැන අපි තුල තියෙන්නේ යම්කිසි වෙන sannivedanayak. ඔහු වචනෙන් කියාගෙන ඉන්නේ නැහැ මේ වාහනේ ගොඩක් ගණන් මම මේක පිට රටින්ම ගෙන්නුවේ කියලා කියන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අපි ඒක නිර්වාචිකව අපි ඒක වටහා ගන්නවා මේ පුද්ගලයාගේ ස්වභාවය, ඔහුගේ රැකියාව කොහොමද, නැත්නම් ඔහුගේ ආදායම් මට්ටම කොහොමද කියන කාරණා ගැන අපිට තොරතුරු ප්‍රමාණයක් ඉබේම ලැබෙනවා. ඒ වගේම තමයි දැන් ඇඳුම් පැළඳුම් එකේ තවත් ස්වභාවයක් තියෙනවා. දැන් අපි නිල ඇඳුම් ස්වභාවයක් තියෙනවා. දැන් ඔබට පාසල් නිල ඇඳුම් ලැබිලා තියෙනවා. ඒ නිල ඇඳුම කිසියම් විදිහේ අනන්‍යතාවක් තියෙනවා. ඒතකොට නිල ඇඳුමත් ඒ පාසල් පද්ධතිය විසින් ඔබට ඒක පැළඳීම, ඒ නිල ඇඳුම් ඇඟලාගෙන සිටීම අනිවාර්ය කරලා තියෙනවා. සමහර රාජකාරිවලදී ඒ අදාළ පුද්ගලයන්ට නිල ඇඳුම අනිවාර්යෙන් අඳින්න ඕන. පොලිස් නිලධාරීන් ගත්තොත්, හමුදා නිලධාරීන් ගත්තොත්, රෝහල් සේවකයන් ගත්තොත් ඒ නිල ඇඳුම ඔවුන්ගේ එක කොටසක්. හැබැයි ඒ නිල ඇඳුම දැක්ක ගමන්ම බාහිර සමාජයේ සියලු දෙනාම යාව අඳුන ගන්නවා. එතන කිසිම වචනයක් භාවිත වෙන්නේ නැහැ. ඒක නිර්වාචිකව අපි වටහා ගන්නවා මේ පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවය මොකක්ද කියලා. සමහර ආයතන ගත්තොත්, අපි ගත්තොත් මහා පරිමාණ සමාගම් ඔවුන්ගේ රැකියාවේ නිරත වන සියලුම සේවකයන්ට ඇඳුම් පිළිබඳ යම්කිසි උපදේශයක් ලබා දෙනවා. ඔබ අඳින්න ඕන මෙන්න මේ විදිහට. ඔබ ටයි පැටියක් අනිවාර්යයෙන්ම පළඳින්න ඕන. ඔබ අඳින විට මේ වගේ වර්ණ අඳින්න ඕන. හරි. එතකොට සමහර දවස්වලට ඔබට සතියන්තයේ විතරයි සැහැල්ලු ඇඳුමක් අඳින්න පුළුවන්. ටී-ෂර්ට් එකක් වගේ. ඒ වගේ ඇඳුම් පිළිබඳ යම්කිසි නියාමන පද්ධතියක්, ඩ්‍රෙස් කෝඩ් එකක් ලබා දීලා තියෙනවා. ඒතකොට ඒ ස්වභාවය ඇඳුම් පැළඳුම් වලින් යම්කිසි අදහසක් ඇති කරන්න පුළුවන්. ඒතර පුද්ගල පෙනුමේ කාරණය තමයි ආකර්ෂණය කියන එක. ආකර්ෂණය සඳහා ඒ කාරණේ බලපානවා ඇඳුම් පැළඳුම් එක්ක වගේම සමස්ත ශරීරයම. හරි, කෙනෙක් ඉස්සෙල්ලාම දැක්කහම ඇතිවන හැඟීම තියෙන්නේ. මුලදිනේම දැක්කහම මේ පුද්ගලයා වටහා ගන්නේ කොහොමද? මුලින්ම දැක්ක දවසේ ඇති වෙච්ච හැඟීමෙන් අන්න ඒ කියන ආකර්ෂණය මත. අපි හැමෝම කෙනෙක්ව දැක්කම අපි යම්කිසි
නිගමනය කරනවා. මෙයා මේ වගේ කෙනෙක්. මෙයා මේ වගේ ගති ස්වභාවයක් තියෙන කෙනෙක්. මෙයාගේ රස්සාව මේ වගේ. මෙයා මේ වගේ පෞල් පසුබිමකින් එන්නේ. එහෙම ස්වභාවයන් කීපයක් අපිට වටහා ගන්න පුළුවන්. එතකොට මේ ආකර්ෂණය කියන කාරණේට නිර්වාචිකව අපේ ශරීරයෙන් නැත්නම් අපි ඇඳින පළඳින හැසිරෙන සියලුම ස්වභාවය පුද්ගල පෙනුම කියන එක බලපානවා. කොණ්ඩ මොස්තරෙත් මේකෙදි ප්‍රධාන කාරණයක් හැටියට බලපානවා. ගැළපෙන විදිය, ඒ අවස්ථාවට ගැළපෙන ස්වභාවය, ඒ කොණ්ඩේ මගිනුත් නැත්නම් මේ මොස්තරේ පීරන විදිය, ඒ රටාව අනුවත් යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට අපි වැදගත් කාරණාවකට යොමු වෙනවා කටහඬ. දැන් අපි වචන භාවිතයෙන් තොරව කියලා කිව්වට මේ හඬ කියන එක නිර්වාචික sannivedanaya ප්‍රධාන ලක්ෂණයක්. හඬ කියන එක අපි භාවිත කරනවා ප්‍රධාන කොටස් කීපයකින් නිර්වාචික sannivedanaya යටතේ. දැන් තාරතාව කියන එක. හඬ උස් හඬ කියන අපි පල්ලෙහා හඬ කියන උස් හඬක් තියෙන කෙනෙක්, පහත් හඬක් තියෙන කෙනෙක්, විශේෂයෙන් සංගීතය වගේ විෂයන් වලදී මේ ගැන කතා කරනවා. ඒතකොට මේ උස් සහ පහත් කියන තාරතාවයේ උස් බව සහ පහත් භාවයේ අනුව ඒ පුද්ගලයන්ට යම්කිසි විදිහේ චරිත ලක්ෂණ ස්වභාවයන් ලෝකේ පරේක්ෂක පෙන්눔 කරලා දීලා තිනවා. විශාල උස් හඬකින් කතා කරන අයගේ චෛත්‍ය ස්වභාවය මෙහෙමයි. වුන් කලබලකාරී එහෙම කියලා කියනවා. අඩු හඬකින් කතා කරන අයගේ එහෙම ස්වභාවයක් නෙමෙයි, ඊට වඩා වෙනස් තැන්පත් ස්වභාවයක් තියෙන්නේ. කිසියම් විදිහට හොඳට දැනුමක් තියෙන පිරිපුන් කට්ටිය තමයි එහෙම කතා කරන්න කියලා එහෙම ස්වභාවයක් පරේක්ෂකයෝ පෙන්ලා දීලා තියෙනවා. ශබ්ද පරිමාව. අපි කියන්නේ ශබ්දයේ ඉතා ඉහළ ශබ්දයක් තියෙන අය කතා කරන අය දැන් සමහර වෙලාවට ශබ්ද පරිමාව ඉහළ පහළ යන්න පුළුවන්. ශබ්දේ වැඩි කරන්න පුළුවන් අපිට. අඩු ශබ්දයෙන් කියන්න පුළුවන්. සමහර වෙලාවට යමක් අවධාරණය කරන්න උනම අපි ඒක එක්ක හිමින් කියනවා. එහෙම නැත්නම් හයියෙන්ම කියනවා. ඒතර මේ ස්වභාව දෙකම ශබ්ද පරිමාව අනුවත් යම්කිසි අදහසක් තියෙනවා. හැම එකම අපි එකම මට්ටමකින් අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. සමහර අවස්ථාවල අපි හිමින් අදහසක් ප්‍රකාශ කරනවා අඩු හඬකින්. සුළු හඬක් මුමුණන හඬ තියෙන කෙනෙක්ගේ කනට කරලා යමක් කියන. ඒතර ඒ හඬ එක හඬක්. ඒකට යම්කිසි අදහසක් හැඟීමක් තියෙනවා. හරි. හඬ වේගෙන් පාවිච්චි කරන අවස්ථාවල ඊට වඩා නැත්නම් හඬ ඉහළින් පාවිච්චි කරන අවස්ථාව ඊට වඩා වෙනස් ස්වභාවයක් තියෙනවා. වේගය කියන එක. දැන් අපි වේගය කියන එක සමහර පටන් ගත්තාම තොර තෝන්චියක් නැතුව කියවනවා කියලා කියන්නේ ඈ වක්කඩ කැඩුවා වගේ කියලා ගලාගෙන යනවා වේගෙන් කියාගෙන යනවා අන්තිමට කිව්වේ මොකද්ද කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. දැන් ওই ව්‍යාපාරික ප්‍රජාවල සමහර අලෙවිකරණය වල ඉන්න අය උන්ගේ එක ස්වභාවයක් තමයි උන් වේගෙන් උන් හදාගෙන තියෙන එක සංදේශයක් තියෙන එක වේගෙන් කියනවා. මේ භාණ්ඩේ ගත්තොත් මෙහෙමයි, මේකේ ප්‍රයෝජන මෙහෙමයි, මේකේ මිල මෙහෙමයි, වෙළඳ පොලේ ගත්තොත් මෙහෙමයි, දැන් ඇවිල්ලා මන් දෙන්නේ මේ ගානට කියලා ඔබගේ නිවසට ඇවිල්ලා විකුණලා යනවා කොහොම හරි. ඒගොල්ලෝ ඉතා ශූරයි මේ වැඩේ. ඒ වේගයෙන් තමයි ඔවුන්නේ sannivedana කටයුත්ත කරන්නේ. ඒක එක ස්වභාවයක්. ඊළඟට අපි ගන්නවා විරාමය කියන එක. නැවතීම. හරි. කිසියම් විදිහට එක දිගට කතා කරන ගාම පොඩ්ඩක් නවතිනවා. පොඩි විරාමයක් ගන්නවා. පොඩි නිශ්ශබ්දතාවක් තියෙනවා. නිශ්ශබ්දතාවත් ඒ කතා කරන අතර තියෙන නිශ්ශබ්දතාව කිසියම් විදිහකට අදහසක් ජනිත කරනවා. නිශ්ශබ්දතාවට අදහසක් තියෙනවා. ඒ නිශ්ශබ්දතාව නිර්වාචිකව sannivedanaya කරනවා. දැන් අපි හිතමු දේශපාලකයෝ ඉන්නවනේ, දේශපාලඥයෝ යම්කිසි කතාවක් කරනකොට උන් යම්කිසි අදහසක් කියලා එකපාරටම නිශ්ශබ්ද වෙනවා. ඇයි ඒ? මිනිසුන්ට අදහස ධාරණය කරගන්න එක අවස්ථාවක ඊළඟට එහෙම නැත්නම් උන් අත්පොළ සන්නාදයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිහඬතාවය තුළ කිසියම් විදිහේ ග්‍රාහකයාටත් එහෙම නැත්නම් අහන් ඉන්න කෙනාට තමන්ගේ අර අහගත්ත දේ සංවිධානගත කරන්න පුළුවන්. කතා කරමින් ඉන්න කෙනාටත් තමන් කියන්නේ යන දේ පිළිබඳ අදහස් ටික සංවිධානගත කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකට මේ නිහඬ බව කිසියම් විදිහකට sannivedana නිර්වාචික sannivedana ක්‍රියාවලියක් බවට පත් වෙනවා. අපි මේ නිහඬ බව ඇතුළේ සමහරට පොඩි වචන නොවන යෙදුම් පාවිච්චි කරනවා. කියනවා, ඌ කියනවා, ඔව් කියලා කියනවා. යම් පොඩි මේ වචනම නොවන ශබ්ද ඛණ්ඩ නැත්නම් ශබ්ද කොටස් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. කියලා කියනවා කියන ගමන් නේද? ඒ ඇයි? ඒ අර නිශ්ශබ්දතාවයේ අර විරාමය අපිට පාලනය කරගන්න බෑ. ඒ විරාමයත් අපි තව මොකක් හරි අදහසකින් පුරවන්න උත්සාහ කරන්නේ. ඒතකොට ඒ ස්වභාවයත් නිර්වාචික sannivedana කිසියම් විදිහකට ඉදිරිපත් කරන ස්වභාවයක් හැටියට අපිට දක්වන්න පුළුවන්. අපි ඊළඟ කොටසට ගියොත් එහෙම නිර්වාචික sannivedana ඉඩහා පරතරය. අපි දෙදෙනෙක් හෝ කීප දෙනෙක් අතර හැසිරෙනකොට මේ පාවිච්චි කරන ක්‍රමෝපායන් ඉඩ පිළිබඳ සාධකය ඊට ප්‍රබල කාරණයක් බවට පත් වෙනවා. ඉඩ පිළිබඳ කාරණේදී වැදගත් වෙනවා කිසියම් විදිහකට අපි එකිනෙකා අතර හමු වෙන අවස්ථාවල ඉන්න ස්වභාවය. අපි ගත්තොත් එහෙම දැන් එඩ්වර්ඩ් ටී හෝල් කියන පරේක්ෂකයා මේ පිළිබඳ දක්වලා ඉඩ පිළිබඳ යම් කාල නැත්නම් දුර ප්‍රමාණයන් දක්වලා තියෙනවා.
ළඟින්ම ඉන්නවා නම් යම්කිසි සෙන්ටිමීටර් ප්‍රමාණයක් ඈතට යන්න මීටර් 3ක් වගේ ප්‍රමාණයක් දක්වා ස්වභාවය පැහැදිලි කරලා තියෙනවා. ඒ පරතරයන් අපි ගත්තොත් එහෙම අපිට පේනවා අපි කියනවා කුළුපග පරතරය කියලා. බොහොම ළඟ සමීප පරතරයක්. ඊටාම ළඟින් ඉන්නේ. මිලිමීටර් මේ සෙන්ටිමීටර් කීපයක පරතරයක් තියෙන. ඒතර ආසන්නේ මේ පරතරේ බලන් ඉන්න කෙනෙකුට දෙන්නේ කතා කරනවා ඒ වගේ සමීපව ඉන්න අයට වෙන පණිවිඩයක් sannivedana වෙනවා. ඒතර ඒක එක ස්වභාවයක්. ඊළඟට අපි යනවා පුද්ගලික පරතරය කියලා. යම් කිසි විදිහට කිසියම් ආකාරයක පොඩි සම්බන්ධකමක් තියෙන හැබැයි ඒක බොහොම පුද්ගලික ස්වභාවයක් තියෙන කුළුපගයකට වඩා ටිකක් දුරස් වෙච්ච ස්වභාවයක්. තව දුරටත් අපි ගියොත් එහෙම අපි කියන සමාජ පරතරයක් කියලා තියෙන. පොඩි ව්‍යාපාරික ස්වභාවයේදී තියෙන ගනුදෙනුකාරයෙක්ගේ භූමිකාව ගනුදෙනුකරුවන්ට ඕනෑමට වඩා ලඟ වෙන්නේ නැහැ. ටිකක් ඈත ඉඳලා ගනුදෙනු කරන්නේ. ඒතකොට මේ පරතරයෙන් බාහිර සමාජයට යම් කිසි sannivedanayak ලැබෙනවා. දැන් පොදු පරතරය ලඟ වෙන්නේම නැහැ. ඈත ඉඳන් ඉන්න ටිකක් පේන දුරින් ඉන්නේ. පේන දුරින් ඉන්න ස්වභාවය අපි කියනවා පොදු පරතරය කියලා. ඒතකොට ඒක එක ස්වභාවයක් හැටියට නම් කරන්න පුළුවන් නිර්වාචික sannivedana. ඊළඟට අපිට පාවිච්චි කරන්න පුළුවන් වර්ණ කියන ඒවා. වර්ණ කියන එකත් අනිවාර්යයෙන්ම sannivedanaye පාවිච්චි වන නිර්වාචික ක්‍රමෝපායක්. දැන් නිර්වාචික sannivedanaye වර්ණ කියන එක ලෝකෙම සමස්ත අදහසකට එන්න බෑ. එක එක සංස්කෘතියෙන් සංස්කෘතියට වර්ණ පිළිබඳ තියෙන தত্ত্বය වෙනස්. එක සංස්කෘතියක වර්ණ වලට තියෙන අදහස තව සංස්කෘතියක වෙනස් වෙන්න පුළුවන්. අපි සුදු දැක්කොත් එහෙම අපි කියනවා මලගයක් කියලා. කළු දැක්කොත් අපි ඒත් සමහර ආගමික විශ්වාසයකට අනුව ඒත් මලගයක ස්වභාවයකට ගන්න පුළුවන්. ශෝකය කියන එකට ගන්න පුළුවන්. රතු කිව්වහම විප්ලවය කියලා ගන්න පුළුවන්. ආදරය කියලාත් ගන්න පුළුවන්. නේද? විවිධ අර්ථ නිරූපණය වෙන විදිහට ඒ සමාජයෙන් සමාජයට අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟට වැදගත් එකක් තමයි කාලය කියන කාරණේ. කාලය කියන එක අපිට නිර්වාචික sannivedanayeදී වැදගත් ස්වභාවයක් දක්වනවා. දැන් අපි කාලය සමහර විට පාවිච්චි කරන ස්වභාවය. කාලය රන් හා සමානයි කියලා කියන්නේ. ගියොත් කාලය නැවත ලබා ගන්න බැහැයි කියලා අර්ථය තමයි මූලික වශයෙන් කියන්නේ. ඒකට සමහරු කාලයෙන් උපරිම වැඩ ගන්නවා. කාලයට යම්කිසි අපි හිතුවොත් වෙලාවකට එන්න කියලා කිව්වොත් 3:45ට නම් වැඩසටහන පටන් ගන්න 3යි කාලෙ විතර ඉඳන් නැගිටලා ඉන්නවා පාන්දරම වැඩසටහන නරඹන්න. ඒතකොට ඒ සූදානම් වෙලා ඉන්න පූර්ව සූදානමක ඉන්නවා ඒ සඳහා. නැත්නම් ඒ වෙලාවටම ඉන්න සමහරු පරක්කු වෙලා නැගිටින්නේ. එතකොට වැඩසටහනේ භාගයක් බලන්න වෙලා නැහැ. ඒතකොට ඒ වගේ කාලය කළමනාකරන ස්වභාවය අපිට දැක ගන්න පුළුවන්. ඔව්. එතකොට කාල කළමනාකරණය කොහොමද මේකට අයිති වෙන්නේ? ඔව් කාල කළමනාකරණයත් ඊටාම වැදගත්. දැන් කෙනෙක් කාලය කළමනාකරන ස්වභාවය අනුව ඔහුගේ චරිත ස්වභාවය අපි විග්‍රහ කරනවා. කෙනෙක් ඉන්නවා පුරුද්දටම පරක්කු වෙලා එන්නේ පන්තියට. පුරුද්දල් ලෙසම පන්තියට පරක්කු වෙලා එන අය ඉන්නවා. ඒතකොට එයාගේ ස්වභාවය චරිත ස්වභාවය කෙනෙක්. තවත් කෙනෙක් ඉන්නවා පුරුද්දක් හැටියටම කලින් ඇවිල්ලා සූදානම් වෙලා ඒ සියල්ලම කරනවා. අපි සම්මුඛ පරීක්ෂණයකට වගේ යනකොට මේ தත්ත්වය හොඳින් වටහා ගන්න ඕනේ. ඒතර මේ පුද්ගලයාගේ චරිත ස්වභාවය කාල කළමනාකරණය තුලින් වටහා ගන්න. ඔහු වැඩ කරන ආකාරය, වෙලා වෙන් කරන හැටි, කෙනෙකුට හම්බුනොත් ඔහුත් එක්ක කතා කරන කොයිතරම් කාලයක් ගත කරනවද, විවේකයට ගත කරන කාලය, කාර්යයන් සඳහා ගත කරන කාලය ආදී වශයෙන් ඒ ස්වභාවයන් එකිනෙකට වෙනස් තත්ත්වයක් ගන්නවා. ඒ නිසා කාල කළමනාකරණයත් නිර්වාචික sannivedana ඊටාම වැදගත් අවස්ථාවක්. ඊළඟට අපි ගත්තොත් එහෙම ස්පර්ශය කියන එක. ස්පර්ශයත් කිසියම් විදිහකට නිර්වාචික sannivedana ස්වභාවයක්. අපි කෙනෙක් එක්ක කතා කරන සමහරට අතින් අල්ලනවා පිටට තට්ටු කරනවා නේද? එහෙම පොඩි ස්පර්ශයත් එක්ක තමයි අදහස් උමාරු කරන්නේ. ඒක සමීප බව ඉඟි කරනවා. දෙදෙනෙක් අතර තියෙන සමීප භවයේ ස්පර්ශය තුලින් යම් කිසි විදිහකට අපිට වටහා ගන්න පුළුවන්. ඒ ස්පර්ශය කියන එක අතට දෙන අවස්ථාවල සමහරු අතට දෙන ගමන් එක අතක් උරහිසටක් තියෙනවා. සමහර අවස්ථාවල අතට දෙනකොට අපිට දකින්න පුළුවන් අත එක පැත්තකට අදිනවා. එක පැත්තකට අදින ස්වභාවයක් තියෙන නැත්නම් අතේ කොටසයි අල්ලගන්නේ. ඒ අල්ලන ස්වභාවයේ ස්පර්ශයේ ස්වභාවය යම්කිසි අදහසක් ඉදිරිපත් කරන ස්වභාවයක් අපිට පෙන්눔 කරනවා. සමහරු අතට දෙනකොට අපි දකිනවා සමහර රාජ්‍ය නායකයෝ එහෙම සමීප බව තමන්ගේ හෘදයාංගම බව පෙන්වන අත් දෙකම අල්ලන ස්වභාවයක් තියෙනවා නේද? ඒතකොට මේ හැම එකෙන්ම යම්කිසි අදහසක් ඉදිරිපත් කරන ස්වභාවයක් තමයි අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ. තවත් සමහර අය අත් මිරිකනවා නේද? ඒකත් එක ස්වභාවයක්. අත තදින් අල්ලනවා. තරහට එහෙම නෙමෙයි. ඒ චරිත ස්වභාවය, තමන්ගේ තියෙන බලය, තමන්ගේ තියෙන ශක්තිය, සමහර වෙලාවට අනිත් කෙනාව යටපත් කරන්න තියෙන කැමැත්ත, ඒ වචනෙන් කියන්නේ නැති එක තමයි මේ අතරත් දෙන අවස්ථාවේ ස්පර්ශ ක්‍රියාවලියෙන් ඒක පෙන්눔 කරනවා. ඒ එහෙම ස්වභාවයකුත් අපිට හඳුන ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම ස්පර්ශයට අමතරව දැන් අපි මෙතෙක් වෙලා කතා කරේ මානව sannivedanaye තුල පුද්ගලයන් අතර සිදුවෙන අවස්ථා. අපි ඊළඟට ගත්තොත් එහෙම සංඥා වගේ දේවල්. පොදු සංඥා අපිට යම්කිසි විදිහකට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණ හැටියට අපි ගත්තොත් මේ සංඥා දෙක මම හිතන්නේ ලෝකෙම
ප්‍රසිද්ධ ජාත්‍යන්තර සංඥා දෙකක්. මේ සංඥා දෙක දැනගත්තේ නැත්නම් ලෝකෙම හැසිරෙන්න ටිකක් අමාරුයි. එතකොට ස්ත්‍රී පුරුෂ හැටියට දැක්වෙන මේ සංඥා දෙක අපි ලෝකේ කොහේ තැනට ගියත් මේකේ පොඩි පොඩි වෙනස්කම් දකින්න පුළුවන් වුණාට මේ පොදු සංඥා දෙක අපිට හඳුන ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම ගුවන් තොටුපළක ජාත්‍යන්තර විශාල පිරිසක් හැසිරෙන ස්ථානවල මේ සංඥා දෙකෙන් හැම භාෂාවක්ම කතා කරන මිනිසුන්ට නිර්වාචිකව යම්කිසි විදිහේ අදහස් සමූහයක් දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මාර්ග සංඥා වගේ දේවල්. මේවත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රසිද්ධ පිළිගත් යම්කිසි සංඥා පද්ධතියක්. ඒතර මේවායේ තියෙන වර්ණවල ස්වභාවය ඒ හැම වර්ණයකින් පිටිපස්සෙම තියෙන අදහස බොහෝ දෙනෙක් දන්නවා. ඒ රත වාහන පාවිච්චි කරන ඒ වර්ණය අනුව පදිකයන් ඒ වර්ණය අනුව කුමක්ද කරන්න ඕන කියන කාරණේ දන්නවා. ඒතකොට මේ සංඥා නැතුව අපිට ගමන් කරන්න අමාරුයි. මාර්ග සංඥා තියෙනවා. විශාල වශයෙන් මාර්ග සංඥා ඉදිරිපත් වෙනවා කිසියම් විදිහකට පාරක යනකොට පාර පයින් ස්ථානය පාර අවසාන වෙන ස්ථානයේ වමට වංගුවක් තියනවාද දකුණට වංගුවක් තියනවාද වේග සීමාව ඒ සියල්ලම අපිට කිසියම් විදිහකට අදහසක් ඉදිරිපත් කරනවා. සර් කොඩි වර්ගත් මේ සංඥා ගණයට ඈත් වෙනවද? ඔව් අපි ගත්තොත් එහෙම විවිධ රටවල ජාතික කොඩි ඒ රටේ යම්කිසි ආකාරයේ අනන්‍යතාව පිළිබිඹු කරනවා. ජාතික කොඩි විතර නෙමෙයි ආගමික අනුව යම්කිසි පාසල් අනුව ඒ සිද්ධ වෙන අවස්ථාවට පාවිච්චි කරන කොඩි වර්ග සියල්ලමත් කිසියම් විදිහේ පොදු පිළිගත් සංඥාවක් ඇටියට අපි භාවිත කරනවා. එතකොට මේ අදාළ අවස්ථාවට සම්බන්ධ වෙන අය දන්නවා මේ කොඩියෙන් ප්‍රකාශ කරන අදහස මොකක්ද කියලා. එතකොට කොඩි වර්ගත් අපිට කොඩි වර්ග ඇතුළු සියලුම ජාත්‍යන්තර එකඟතාව මත සකස් කරගෙන තියෙන සංඥා වර්ග සියල්ලම අපිට නිර්වාචික sannivedanaye කොටස් හැටියෙන් නම් කරන්න පුළුවන්. එතකොට අපි මේ කතා කරපු සියලුම නිර්වාචික sannivedana ලක්ෂණ අපිට කිසියම් විදිහකට පොදු මට්ටමේ කතා කරන්න බෑ. බොහෝ විටක මේ සියලුම නිර්වාචික sannivedana ලක්ෂණ යම් යම් බාධක වලට ලක් වෙනවා. එක සංස්කෘතියෙන් තව සංස්කෘතියකට මේ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එක සංස්කෘතියක් යම්කිසි සංඥාවක් සංකේතයක් දුන්නාම අපි හිතන්නේ ඒක කිසියම් විදිහකට මුළු ලෝකයටම පොදුයි කියලා අපිට සලකන්න බෑ. දැන් උදාහරණ හැටියට අපි ගත්තොත් එහෙම අපි ශරීර භාෂාවෙන්ම සමහර ජාතිකයන් කෙනෙක් එක්ක කතා කරනකොට අක්ෂි සම්බන්ධතාව ඉතා හොඳින් පාවිච්චි කරනවා. තමන්ගේ ඇස දිහාම බලනවා. අරාබි ජාතිකයෝ අපි ගත්තොත් එහෙම වුන් තම ඍජුවම තමන් ඉදිරියේ කෙනාගේ දිහා බලනවා. හැබැයි අපි ජපන් ජාතිකයෙක් වගේ ගත්තොත් ඔවුන් අක්ෂි සම්බන්ධතාවය පාවිච්චි කරන ඉතාම අඩුවේ. ඔවුන් අහක බලන් ඉන්නවා. ඒ අකමැත්ත නිසාද? නෑ, ඔවුන්ගේ සංස්කෘතික ස්වභාවය. ඔවුන් අහක බලන. ඔවුන් හිතනවා අක්ෂි සම්බන්ධතාව හොඳින් පවත්වාගෙන ගියොත් කෙනෙක්ගේ ඇස දිහාම ඍජුව බැලුවොත් එහෙම ඒක ඔහුට හෝ ඇයට කරන අගෞරවයක් කියලා. ඒ නිසා ඔවුන් ටිකක් ඇහැ සම්බන්ධ වෙන්නේ නැතුව ඍජුව සම්බන්ධ වෙන්නේ නැතුව වෙන දිහාවක් බලනවා. අපි ගත්තොත් එහෙම සුප්‍රකට මේ වික්ටරි කියන සම්මානේ වී අකුර පෙන්නනවානේ. මේ වී අකුර මේ ජයග්‍රහණයේ සංකේතයක් ඇටියට ක්‍රීඩා තරඟවලදී ඔය හමුදා ජයග්‍රහණවලදී බහුල වශයෙන් භාවිත කරනවා. හැබැයි මේ ලක්ෂණය, මේ සංකේතය තවත් සංස්කෘතින් වලදී වෙනත් විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. හරි නියමයි කියලා සමහරව යම්කි සංකේත පාවිච්චි කරන පොදු එකඟතාවය. හැබැයි මේ සංකේතය තවත් සමාජයට ගියාම ඊටාම අහිතකර භයානක වර්ගයේ සංඥාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා නිර්වාචික sannivedanaye අපි කතා කරන බොහෝ දේවල් පොදු සමාජයේ හැම තැනටම ගැලපිය හැකි දේවල් නෙමෙයි. සමහර වෙලාවට ඒවා ඒ සංස්කෘතියෙන් සංස්කෘතිය වලට යොමු වෙලා තියෙනවා. ඒ නිසා මේ අර්ථකථනයන් වලට ගැලපෙන ලෙස අපි සංස්කෘතිය තුල නිර්වාචික sannivedanaye භාවිත කරේ නැත්නම් අපි යම්කිසි සංස්කෘතික තිගැස්මකට නැත්නම් සංස්කෘතික කම්පනයකට ලක් වෙන්න පුළුවන් අවස්ථා දකින්න පුළුවන්. ඒතකොට මේ පසුබිම් මත පිහිටලා තමයි අපි කිසියම් විදියකට නිර්වාචික sannivedanaye භාවිත කරන්න ඕන. නිසා අපි මේ වෙනකොට ප්‍රධාන කරුණු 7ක් යටතේ නිර්වාචික sannivedanaye මූලික ලක්ෂණ කතා කරා. ඊට අමතරව අපි සංඥා කතා කරා. කිසියම් විදියකට මානව sannivedanaye තුල ඊට පරිබාහිරව භාවිත වෙන සංඥා කොඩි වර්ග සහ විවිධ පිළිගත් ජාත්‍යන්තර සංඥාවන් පිළිබඳ. ඒතකොට මේ සියල්ලමත් අපි නිර්වාචික sannivedanaye තුල අපිට හඳුනා ගන්න පුළුවන් ලක්ෂණයක්. මේ නිර්වාචික sannivedana ලක්ෂණ කිසියම් විදියකින් හැදෑරීමෙන් ඔබගේ දෛනික ජීවිතයේ යම් යම් sannivedana අවස්ථාවල් වඩා සාර්ථක කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. වඩා හොඳින් ඔබගේ ශරීර භාෂාව පාවිච්චි කරන්න ඕන කොහොමද, ඔබගේ අංග චලනයන් පාවිච්චි කරන්න ඕන කොහොමද කියන කාරණේ මේවා වටහා ගැනීම තුළින් ඔබට වඩා හොඳින් අධ්‍යයනය කරලා කරුණු වටහා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් අයගේ ස්වභාවය, Taman එක්ක sannivedanaye දෙන, Taman එක්ක එකට හැසිරෙන, Tamanගේ මිත්‍රයෝ, පවුලේ සමාජිකයන්ගේ ස්වභාවය පිළිබඳ කරුණු
වටහා ගැනීමට නිර්වාචික sannivedana කිසියම් විදිහකට ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ පාඩම් මාලාවේ එක කොටසක් වන නිර්වාචික sannivedana පිළිබඳ පාඩම මෙතනින් අවසන් කරනවා. ඔබට sannivedana ස්වරූප පිළිබඳ ඉතුරු පාඩම් මාලාවෙන් ඊළඟ දිනේදී හමුවන්න පුළුවන්. ආයුබෝවන්.